දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. පැහැබර උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරමින් බදාදා දවසේ අදත් අපි ඔබ හමු වෙනවා සුභාරතී සංවාද මණ්ඩපයෙන්. අද අප සාකච්ඡා කරන්නේ අභිමානවත් ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් සැමරුම පිළිබඳවයි. අද දින විශේෂ උතුම් දිනයක් වූ ලංකාව වැසියෝ සියලු දෙනාටම සන්තෝෂ දිනයක්. අවුරුදු 2000 ගානක් නිදහස් ජාතික සිට අවුරුදු 400 ගානක් නිදහසේ ආරක්ෂා කරන පිණිස අපේ මුතුමුත්තෝ ගමුගේ ජීවිතේ පුද කර ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වූ ලංකාව අවුරුදු 100 ගානකට ඉස්සර ඒ ආරක්ෂාව ප්‍රවේශම් කරන්න බැරි නිසා ඉංග්‍රීසි කීපයට අපේ ලංකාව පාවා දෙන්න හේතුයි. ඒ පාවා දී මේ අවුරුදු ගානක පස්සේ ආය විදියට අපේ ලංකාව ලාංකිකයින්ටම බාර දීම පැත්තකටම අපි සියලු දෙනාටම බොහෝම සන්තෝෂ වූ දිනයක්. අභියෝග සමග පෙරට යන ගමනට අත්වැල් බැඳ එක්ව පියනගමු. අභිමානවත් 73 වන ජාතික නිදහස් සැමරුම. අප වැඩසටහනට ආරම්භයක් ලබාගත් 1948 නිදහස ලැබීමෙන් පසුව මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා නිදහස පිළිබඳව කළ අගනා අර්ථ විග්‍රහයක් සමගින් වසර 73ක් සපිරන අපේ නිදහස් සැමරුම මෙවරත් අභිමානයෙන් සමරන්නට සියල්ල සූදානම්. ඒ පිළිබඳවයි අප සුභාරතී සංවාද මණ්ඩපයෙන් සාකච්ඡා කරන්නේ. මේ සඳහා අප ගෞරවයෙන් ආරාධනා කළා සුදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතාට. අප සුබ උදෑසනක් කියලා පිළිගන්නවා ඔබතුමාව. සුබ උදෑසනක්. ඔව් 73 වෙනි ජාතික නිදහස් සැමරුම සමරන්නට සියල්ල සූදානම්. කොහොමද මේ සූදානම? ඔව් සුජාතා 73 වෙනි නිදහස් දින සමරුලෙල ඊටමත් ඉහළින් සමරන්නට රජය තීරණය කළා තියෙනවා මේ වනවිට. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා ඇතුළු රජයේ මැති ඇමතිවරු සියලු දෙනාගේ සහයෝගයෙන් සංවිධානයේ ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යත් මව්බිමක් කියන තේමා පාඨය මුල් කරගෙන මහත් අභිමානයෙන් යුතුව 73 වෙනි නිදහස් සමරුලෙල හෙට දින නිදහස් චතුරස්‍රයේදී පැවැත්වන සියලු කටයුතු මේ වනට සංවිධානය කළ අවසానයි. මේ සංවිධාන කටයුතුත් එක්ක අප බැලුමේදී දැන් අභියෝගත් එක්ක පෙරට යන අපේ රට මේ පවතින තත්ත්වයක් එක්ක කොහොමද මේ සෞඛ්‍ය ආරක්ෂිතව අනුගමනය කරමින් ඒ පිළිවෙලට සමගාමීව මේ කටයුතු සිද්ධ කරන්නට ඔබතුමාලා සැලසුම් සූදානම් කරලා තිබෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම ගියවර අපි නිදහසුලයට සහභාගී කරගත්ත සංඛ්‍යාව 4000කට අධිකයි. මෙවර 2000කටත් අඩු ප්‍රමාණයක් 1800ක් වැනි ප්‍රමාණයකට අපි ආරාධිතයන් සීමා කරගත්තා. කොහොමුණත් සෞඛ්‍ය නීති රීති අපි අනුගමනය කළ යුතු නිසා ඒ වගේම අපි සියලුම COVID-19 සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව සියලුම සෞඛ්‍ය ක්‍රමවිධි අනුගමනය කරනවා. අවශ්‍යතාවයක් වුණොත් අපිට අවශ්‍ය කරන ඇන්ටිජන් පරීක්ෂණ පවා පැවැත්වීමට අපි සූදානමින් කණ්ඩායමක් සහිතව තමයි මේ කාර්යයට සූදානමින් සිටින්නේ. දැනට අපි උෂ්ණත්ව පරීක්ෂාවක් කරලා තමයි නිදහස් උත්සව භූමියට සියලුම දෙනා ඇතුළත් කරන්නේ. අවශ්‍යතාවයක් වුණොත්
ඒ අවශ්‍ය ඕනෑම කාර්යයකට සූදානමින් සියලු පහසුකම් සෞඛ්‍ය පහසුකම් ප්‍රථමාධාර පහසුකම් සියල්ලම අංග සම්පූර්ණ සංවිධානය කළ තියෙනවා. මෙවර ආරක්ෂිත වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ආරක්ෂිත වැඩපිළිවෙල ඇත්ත වශයෙන්ම සියලුම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒ සම්බන්ධයෙන් සියල්ල සූදානම් කරලා තියෙනවා. මේ වැඩපිළිවෙලේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි සර්වාගමික වතාවත් පෙරදරි කරගෙන තමයි මේ වැඩසටහන නිදහස් උත්සවය ආරම්භ කරන්නේ. එතින්දී අපි ඊයේ දින රාත්‍රියේ නිදහස් චතුරස්‍රයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වුවා. ඒ වගේම අද උදෑසන සංඝගත දක්ෂිනාව මේ අවස්ථාවේ පැවැත්වෙන මර්දාන ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙන් භූමියේ. ඒ වගේම හෙට දින උදෑසන අපි සර්වාගමික වතාවත් නැවතත් සිදු කරනවා. නිදහස් දිනයට සමගාමීව පෙරවරු 6:30ට බෞද්ධ ආගමික වතාවත් පවත්වනවා. නාරාහෙම්පිට අභයාරාමේදී පෙරවරු 6:30ට හින්දු ආගමික වතාවත් පවත්වන කොළඹ 4 බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදී 6:25ට ඉස්ලාම් ආගමික වතාවත් පවත්වන කොළඹ 4 නිමාල්පාර මජ්මායිල් කහිරාත් ජුම්මා දේවස්ථානයේදී පෙරවරු 6:15ට කතෝලික දේව මෙහෙය බොරැල්ල සීරු සාන්තුවරයන්ගේ දේව මැදුරේදීත් පවත්වනවා. ඒ වගේම පෙරවරු 6:15ට ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ 6 මුවපාර මෙතෝදිස්ත දේවස්ථානයේදී පැවැත්වෙනවා. මේ ආකාරයෙන් තමයි නිදහස් දිනය සර්වාගමික වතාවත් පවත්වලා තමයි අපි නිදහස් දින පෙළපාරිය ආරම්භ කරන්නේ. ඔව් ඒ වගේම දැන් පසුගිය වසරවල වගේම මෙවරත් විශේෂයෙන්ම හමුදා ආචාර පෙළපාලියක් හා සංස්කෘතිකාංග ඇතුළත්ව තමයි මෙම සැමරු උළෙල අභිමානවත්ව පවත්වන්නට ඔබතුමාලා සංවිධානය කරලා තිබෙන්නේ. ඔව්. ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියක් සහ සංස්කෘතික සංදර්ශන ඇතුළත් අලංකාර නිදහස් පෙළපාලියක් පවත්වන නිදහස් දින වෙනුවෙන් ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 3153ක කාණ්ඩයක් එකතු කරනවා මේ ආචාර පෙළපාලියට. ශ්‍රී ලංකා නාවික හමුදාව 821ක බලයනියක් මේ පෙළපාලියට එකතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව 740ක සෙබළුන් පිරිසක් එකතු කරනවා මේ නිදහස් පෙළපාලියට. ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂකාර බලකාය 520ක පමණ සංඛ්‍යාවක් එකතු කරනවා මේ පෙළපාලියට. ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය 457ක් ඇතුළත් කරන මේ සියලු දෙනාම ඉතාමත්ම ආරක්ෂිතව පුහුණු කරලා ඒ වගේ මේගොල්ලන් වෙනත් අය සමග මුහු වෙන්න නොදී වෙන වෙනම තබාගෙන මේ පෙළපාලිය මේ දිනවල විට අවසන් පෙරහුරුව අද පැවැත්වෙනවා. මේ තව සුළු මොහොතකින් 6000කට ආසන්න පිරිසක් මේ අනුව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිවිල් ආරක්ෂක බලකායෙන් එකතු වෙනවා. ඊට අමතරව 345ක පමණ නර්තන ශිල්පීන්ගෙන් සමන්විත අලංකාර සංස්කෘතික පෙරහැරක් පවත්වනවා. සංස්කෘතික සංදර්ශනයක්. එතෙන්ට ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික තරුණ සේවා සභාව පළාත් සභා සංස්කෘතික මධ්‍යස්ථාන නියෝජනය කරන නර්තන කණ්ඩායම් සහ වාදන ශිල්පීන් 340 දෙනෙක් එකතු වෙනවා මේ වැඩසටහනට. ඔව් දැන් අප දන්නවා මෙවරත් නිදහස් චතුරාශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන මේ නිදහස් සමරු උළෙලෙදී විශේෂයෙන්ම මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා. ඔව් ජාති අපි පියා ලෙස සැලකන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා වෙනුවෙන් සෑම නිදහස් උත්සව දිනයකම ආරම්භයට පෙර ආතුව අපි පුෂ්පෝපහාර පවත්වනවා. මේ වරත් පෙබරවාරි 4 දින පෙරවරු 7යි කාලට ඩී.එස්. නායක ගුවන් සමරු කමිටුවේ සභාපති ගරු හිටපු කතානායක දේශපන්දු කරු ජයසූරිය මැතිතුමා, ඒ වගේම කම්කරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මැතිතුමා, ගරු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා ඇතුළු ඩී.එස්. නායක කමිටුව සහ සොසකරතු අමාත්‍යාංශය ඒ වගේම එකතු වෙනවා. මේ සඳහා මල් මාලා පැලැන්දන්නේ මේ සාමාන්‍යයෙන් සෑම දිනකම නගරාධිපති විසින් ගරු නගරාධිපතිනි රෝසි සේනානායක මැතිණිය විසින් තමයි මල්දම් පලන්දන්නේ. අනිත් අය මේ ඩී.එස්. සේනානායක පිළිවෙලට පුෂ්පෝපහාර පවත්වලා තමයි නිදහස් උත්සවයේ
වැඩකැතුව ආරම්භ කරන්නේ. හැත්තෑ තුන්වෙනි මේ නිදහස් සැමරු උළෙලේදී අපට අපේ ඉගැන ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ මැතිදුන්ගෙන් පස්සේ අපේ රටේ බිහි වූ නායකින් පිළිබඳව අමතක නොකරම බෑ. ඔවුන් නිදහස කොයි විදිහටද අර්ථකථනය කරන්නේ. මේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිදුන් මෙවන් වූ නිදහසක් පිළිබඳවයි ඔහුගේ අර්ථකථනය. සහෝදර සහෝදරනි, අපි කල්පනා කරන්නට ඕන අපි කොයි විදිහේ ලෝකයක සිටිනවද කියාද. පුදුමාකාර දේවල් මේ කාලයේදී සිදු වී තිබෙනවා. ඒ දේවල් මොනවද කියා එක මන් තමුන්නාන්සේලාට මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මනුෂ්‍යයා විශේෂ ජයග්‍රහණයක් ලබා තිබෙනවා හොඳටත් ගොසින් ආපසු පැමිණීම. අපි දන්නවා මේ දේ සිදු වෙන්නට හේතු වුණේ විද්‍යාවේ දියුණුව උඩ කියා. විද්‍යාවේ දියුණුව උඩ නානා දේවල් ලෝකයේ සිදු වී තිබෙනවා. තමුන්නාන්සේලා කවුරුත් පිළිගන්නවා ඇති මේ සත වර්ෂයේදී ඉතාමත්ම කෙටි කාලයක් තුල ලෝකේ විශාල වෙනසක් වී තිබෙනවයි කිය. ඒ අදහස අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුන්ගේ. අප දැන් මේ අපේ රාජ්‍ය නායකින් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන් ඒ සටන ජයගත් ආකාරයේදී ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුද කිරීම, ඔවුන් වෙනුවෙන් වෙඩි උපහාර පුද නැමීම සිදු කළ යුතුමයි. අප දන ඔවුන් වෙනුවෙන් ආචාර්ය වෙඩිමුර පවත්වන්නටත් කටයුතු සූදානම් කරලා තිබෙනවා මෙවර නිදහස් උත්සවයට සමගාමීව. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ආචාර්ය වෙඩිමුර 21ක් පවත්වනවා නිදහස් දින ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය සමග. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර්ය වෙඩිමුර 25ක් පවත්වන ගාල් මෝදුවර පිටියේදී පෙරවරු 11 ජාතිය වෙනුවෙන් ජාතියේ ස්මරණීය සීල පුද්ගලයන් වෙනුවෙන් තමයි ඒ ආචාර්ය වෙඩිමුර 25 නාවික හමුදාව විසින් පවත්වන්නේ. ඔව්, ඒ විදිහට තමයි ඒ සියලු කටයුතු සූදානම් වෙන්නේ. ආචාර්ය වෙඩිමුර පැවැත්වීමෙන් රාජ්‍ය නායකින්ට අපේ රටේ අභිමානවත් වූ ඒ 73 වෙනි ජාතික නිදහස සමරන්නට ඔවුන්ගේ හිත් තුලත් අභිමානය ඇති කරන්නට තමයි මේ සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. අප ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති දැන් විශේෂයෙන්ම නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන මේ කාර්යයන් එක්ක බැලුවාම විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා. ඔවුන් පෙළගැසිලා ඉන්නවා මේ අභිමානවත් බව තවත් ඔප්නංවන්නට. ඔව්, ඇත්ත වශයෙන්ම සියලුම අතිගරු ජනාධිපතිතුමාගේ සිට සියලුම ගරු අග්‍රාමාත්‍යතුමා, සියලු මැති ඇමතිවරු, සියලුම ප්‍රධාන රාජ්‍ය ප්‍රධානීන්, අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු සියලුම රජයේ ඉහළම නිලධාරීන් සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු කණ්ඩායම් මෙතෙන්ට පැමිණෙනවා. මේ නිදහස් දින සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් පැමිණෙනවා. අපේ ආරාධනය පිළිගෙන ඒ අය ඉතා සුරක්ෂිතව අපි මේ කාර්ය සඳහා යොමු කරගෙන සියලු දෙනාගේම සහභාගීත්වයෙන් තමයි මේ කාර්යය කරන්නේ. මොකද සියලු දෙනාම ඉතාමත් දැඩි කැමැත්තකින් තමයි මේ ජාතිය අභිමානය සමරන්නට අපි සමග එකතු වෙන්නේ. ඒත් එක්කම දැන් අප දන්නවා විශේෂයෙන්ම මේ සතිය පුරාම විවිධ වූ වැඩසටහන් දිවයින පුරාම පැවැත්වෙනවා රාජ්‍ය ආයතනවල, ඒ වගේම අනිකුත් ආයතනවල, පෞද්ගලික ආයතනවල. මෙවර තව විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි සෑම නිවසකම රාජ්‍ය ආයතනයකම නිදහස් සමරු උළෙලට සමගාමීව ජාතික කොඩිය අඩකුමු කරන්නට ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නට කියලා. මේ කටයුතු කොහොමද ඔබතුමාලා සංවිධානය කරලා තිබෙන්නේ? ඔව්, අපි ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා 23/2020 කියලා. එයින් අපි අදහස් කරන්නේ ඉල්ලා සිටින්නේ පෙබරවාරි 1 වෙනිදා සිට 7 වෙනිදා දින දක්වා සියලුම නිවෙස්වල ජාතික කොඩිය ඔසවා තබන්න කියලා තමයි අපි ඉල්ලීම. ජාතියට, අපේ ජාතියට ඒ වගේම නිදහස් දිනයට නිදහස වෙනුවෙන් ඒ නිදහස සමරන්න ඒ දිවිදුන් සියලුම අය සමරන්නට තමයි ජාතික කොඩිය ඔසවා තබන්න කියලා අපි ඉල්ලා සිටින්නේ. එයාට ගෞරව කරන්න, ඒ වගේම රටේ නිදහස පිළිබඳව අභිමානය පිළිබඳව අපිට හැඟීමක් ඇති කරගන්න සියලු දෙනාම අපි මේ සඳහා පෙළඹෙන්න ඕන. විශේෂයෙන් පාසල් දරුවෝ, ජාතියේ
අනිකුත් සියලුම කාණ්ඩවල ඉන්න කොටස් මේ සඳහා තම අවධානය යොමු කරන්න ඕන. මොකද මේ නිදහස ලේසියෙන් දිනාගත්ත නිදහසක් නොවන නිසා අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් ජාතික කොඩිය ඔසවා තබන්න කියලා සෑම නිවසකම ඉතා කාරුණිකව. ඒ වගේම පෙබරවාරි 3 සහ 4 දිනවල අපි බලාපොරොත්තු වෙන අපි ඉල්ලා සිටිනවා චක්‍රලේඛයෙන් සියලුම රජයේ ගොඩනැගිලි විදුලි ආලෝකකරණයක් සමග අලංකරණය කරලා තියයි කියලා අපි චක්‍රලේඛයෙන් ඉල්ලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා සියලුම රාජ්‍ය ආයතන අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රධානීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් මේ කාර්යය මැනවින් ඉටු කරයි කියන බලාපොරොත්තු අපේ තියෙනවා. ඔබ රැඳී සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් අද අප සාකච්ඡා කරන්නේ අභිමානවත් ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් සැමරුම පිළිබඳවයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා අපත් සමග එකතු වී සිටිනවා. නිවා දැනුම් පවස පුවත් රැගෙන විගස පුරා සවන් රසින පියා හඹන දසත ස්වදේශීය සේවයයි උදාන කරාවයයි 1948 අප නිදහස ලැබිලා මේ 73 වෙනි ජාතික නිදහස සමරන්නට පෙළගැසෙන වෙලාවේදී එවක් පටන් අප මේ පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බැලුවොත් අපේ රටේ රාජ්‍ය නායකින් ඒ වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයන් අපට අමතක කරන්නටම බෑ. ඔවුන් Tamanට හැකි පමණින් මේ අභිමානවත් බව රැක ගන්නට අනාගත පරපුරට ඉතිරි කරන්නට ඔවුන් වෙහෙස මහන්සි ගත්තා. අප දැන් අහලා බලමු අග්‍රාමාත්‍ය සර් ජොන් කොතලාවල මහතා කොහොමද නිදහස අර්ථ ගන්වන්නට එතුමා කටයුතු කළේ කියලා. අපි කල්පනා කරන්න තිබෙන්නේ මේකයි. අපේ මේ ජාතිය අපේ මේ රට අපි උසස් වෙන්න නම් අපේ සොබ සිද්ධිය සම්බන්ධව අපි සියලු දෙනාම කල්පනා කරන්න ඕන. මේ කරන වැඩ ලොකු වැඩ වලින් තේරුම් යන්නේ අපේ දරුවන්ට අපේ ඉස්සරහින් නැත්තන්ට අවුරුදු 50ක් 100ක් 200ක් ඉස්සරහට ප්‍රයෝජනක් වෙන වැඩක්. ඒ කිරීමේදී කල්පනා කරන්න ඕනේ නිදහසටක සියලු දෙනාම ඒකට ආධාර දී ඒකට උදව් දී ඒ කටයුත්ත ඉවර කරන්න. මාවාද මෙච්චර වැදගත් අන්දමට තමුන්නාසේලා මාව පිළි අරගෙන තමුන්නාසේලාගේ රටේ මගේ රටේ අපේ රටේ අග්‍රාමාත්‍යතුමාට මේ ගෞරවය කළාට මේ ආදරය මේ භක්තිය තමුන්නාසේලා මට පෙන්වන්න මගේ අවංක ස්තුතිය තමුන්නාසේලාට පිරිනමින් මේ කටයුත්ත සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වචන ස්වල්පයක් දැන් මම ඉංග්‍රීසියෙන් කතා කරන්න යනවා. ඒකට අවසර දෙන්න මම ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍ය සර් ජොන් කොතලාවල මහතා නිදහස අර්ථ ගැන්වුවේ ඒ ආකාරයෙන්. මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැඩෙන රට මගේම මව් රට සරුපස පොළවෙන් දෙහි බිඳු අහසෙන් සරුපස පොළවෙන් දෙහි බිඳු අහසෙන් මිනි කැට මුතු ඇට මගේ සිරිලක ඇත මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන
රට මගේම මවුරට මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මෝරට මගේ සිරිලක ගැන ලොවට කියමි මම මගේ සිරිලක ගැන ලොවට කියමි මම සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවුරට මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවුරට ලැබූ නිදහස ලබා ගන්නට අප සියලු දෙනා ජාති ආගම් භේද වර්ගවාදයෙන් තොරව එකතු වුණා. ඒ නිසාමයි අප මේ ගීතය තෝරගත්තේ. ඔබ දන්නවා මේ ගීතයේ මුල් ගායනයේ මාලිනී බුලත් සිංහලගෙන්. හැබැයි මේ ගායනය කළේ ඉෂාක් බෙට් සමගින් ශශිකා නිසංසලා. ඉතින් මෙහි විශේෂත්වයත් එක්ක තමයි අපි අද දවසේදී 73 වෙනි ජාතික නිදහස් සැමරුම සමරන මේ වෙලාවේදී එහි විශේෂතා පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඔබේ අවධානය යොමු කරන්නට කැමැතිද මේට සමකාමීව විශේෂිත වූ වැඩසටහන් රැසක් සංවිධානය කළා තිබෙනවා. රුක් රෝපණ වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා. අපි ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති ඒ පිළිබඳව. ඔව් සුජාතා, අපි කියවර නිදහස් දින සැමරුමත් සමගම ආරම්භ කළා රුක්රෝපණ වැඩසටහනක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත. ඊටාම සාර්ථක රුක්රෝපණ වැඩසටහනක් ගියවර නිදහස් දිනේ අපි පවත්වන හැකියාව ලැබුණා. අපි ඒ පිළිබඳ වාර්තා එකතු කරලා බැලුවාම ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තාගත වෙන පැල සංඛ්‍යාවක් මීපිට ජනිත කරන්නට හැකි වෙලා තියෙනවා ඒ වැඩසටහන සමග. මෙවර ඒ වගේම අපි ඉසුරුමත් හෙට දින සෞභාග්‍යවන්ත මව්බිමක් කියන තේමා පාඨය පෙරදරි කරගෙන නිදහස් සමරු උත්සව දිස්ත්‍රික් ලේකම් කාර්යාල විශේෂයෙන් අපේ දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ඒ වගේම ග්‍රාමධාරීන් ඒ වසම් මට්ටමින් විවිධාකාරයේ විවිධ මේ වැඩසටහන් තියෙනවා. දැන්ටමත් මා වෙත ඉදිරිපත් කරලා තියෙන ඒගොල්ලන්ගේ සූදානම් පිළිබඳ වාර්තා පැල සිටුවීමේ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂයෙන් මෙවර මේ අපි මේ රුක්රෝපණ ව්‍යාපාරය ඇත්තටම පවත්වන්නේ ගියවරත් නැකතකට පැවැත්වුවේ. මෙවරත් නැකතක් අනුව තමයි කරන්නේ. 8/29ට පෙබරවාරි 4 වෙනිදා 9/29ට යෙදෙන සුබ නැකතින් තමයි මේ රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරන්නේ. 9/29ට ඒ යෙදෙන නැකත ඇත්තටම නම් කරලා තියෙන්නේ තුන් පොකුරු යෝගය කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ හිටවුවොත් යම් පැලයක් කවුරු හරි විශාල ප්‍රමාණයක අස්වැන්නක් ලැබෙනවා කියන අදහස තමයි එහි සැබෑ අරුත. එවැනි හොඳ නැකතක් තියෙන්නේ. 9/29ට ආරම්භ වුණා. මේක පැයකට වැඩි කාලයක් මේ නැකත මේ බලපෑත්වෙනවා කියලා තමයි අපිට ජ්‍යොතිෂඥයෝ කියන්නේ. ඒ අනුව එදා දවස පුරාවටම කොයි වෙලාවක හරි පැලයක් සිටවන්න පුළුවන් නම් අපි සෑම කෙනෙක්ගින්ම ඉල්ලා සිටිනවා මේ රුක්රෝපණ වැඩසටහනට එකතු වෙන්න කියලා. විශේෂයෙන් අපි ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා 24/2020 චක්‍රලේඛයේ 24/2020 එහි දෙවන පිටපතක්. ඒ වගේම තුන්වන සංස්කරණයකුත් නිකුත් කරා. මේ වයින් බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනා මේ සඳහා සහයෝගය ලබා ගන්න. විශේෂයෙන් මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නේ හිටවන්න මී ගස කියන්නේ ඇත්තටම අපේ ජාතියේ වෘක්ෂය බඳුයි. අපි ඒක අවබෝධ කරගෙන නැහැ. මම හිතන්නේ අවබෝධ කරගත් පිරිසක් ඉන්නවා. මීගහ ඇතරම අපේ පොළොව ශාස්ත්‍රීක කරන සාකයක්. මී ඇටයක් විශාල ප්‍රමාණයක මේ ගෙඩියකින් ලැබෙන පොළොවට ලැබෙන පොහොර ප්‍රමාණය අති විශාලයි. ඒක ගණනය කළ නොහැකි තරම් ප්‍රමාණයක්. ඉස්සර අපේ පැරැන්නෝ කුඹුරු අයින් වල ඉඩම් වල මීගස් හිටවල තිබුණේ මේ අර්ථයෙන්. එතකොට මේවා යටත් විජ සමයේ අත් වශයෙන් මීගස් කපා දැමීම් ව්‍යාපාරිකුත් කරා අධිරාජ්‍යවාදීන් අපේ
සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වය නැති කළ දාන්න. ඉතින් අපි මේ වැඩසටහනේ ප්‍රධාන ශාක අතරට අපි ගන්නවා මී, කොහොඹ, කුඹුක් කියන ශාක තුන. ඒවා හිටවන්න ඉඩ තියෙන තැන්වල එම පෙළ හිටවන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් ආහාරමය වටිනාකමක් තියෙන ඕනෑම ශාකයක්. පළතුරු එවැනි. ඒ වගේම අපි නගරබදව යෝජනා කරනවා බඳුන්ගත ක්‍රමවේදයට පළතුරු හෝ මොනම හෝ ශාකයක් ඖෂධ පැළ විශේෂයෙන් සිටවන්න කියලා මේ චක්‍රලේඛයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ වාර්තා අපි ගෙන්නනවා අපේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ තියෙනවා වෙනමම ඊමේල් ලිපිනයකට අපි ඒවා එකතු කරනවා. එකතු කරලා විස්තර වාර්තා ගණනය කරනවා. බලාපොරොත්තු වුණා ගියවර මේ අප්‍රතිහත ධෛර්යයෙන් මේ කරපු කාර්යය අගීමක් කරන්න. නමුත් මේ COVID-19 රෝග තත්ත්වයත් එක්ක අපිට යෙදුන සීමාවන් සමග මේ ඇගීම කරගන්න බැරුව ගියා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මෙවර මේ තත්ත්වයන් සමනය වුණාම මේ කාර්යවල නිරත වෙච්ච අය ඇගීම් කරලා ඒ අයට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනමන්න. ඔබතුමා කිව්වා අපට අභිමානවත් ඉතිහාසයක් තිබුණ කියලා අධිරාජ්‍යවාදීන්ගත් ක්‍රියාමාර්ග නිසා එය අපට අහිමි වුණා. නමුත් 1948 අප නිදහස ලබා ගත්තයින් පසුව ඒ අභිමානය නැවත මේ රට තුළ ස්ථාපිත කරන්නට අපේ රාජ්‍ය නායකින් පියවර ගත්තා. කොහොමුණත් 1948 නිදහස ලැබූ පසුව 1954 වර්ෂයේදී දෙවන එලිසබෙත් රැජින ලංකාවට පැමිණියා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ විවෘත කිරීමට තමයි ඇයගේ ප්‍රධානත්වයෙන් සිත වුණේ. එම සැසිවාරයේදී එතුමිය මෙලෙස අදහස් පළ කළා. දයාබර රටවැසියනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය Mr. President and members of the Senate, Mr. Speaker and members of the House of Representatives, it gives me very great pleasure to be able to open this present session of Parliament in person. I thank you for the opportunity which has been afforded to me of meeting in Parliament assembled the members of both houses on this unique and historic occasion. My husband and I had looked forward to our visit to your island more than 2 years ago. When that visit had to be cancelled owing to the death of my father, the late King George VI, I was greatly comforted by the assurances of sympathy and the messages of loyalty which I then received from Ceylon, and for which I again thank you. We deeply appreciate the warmth of the welcome which has been accorded to us on this visit. We hope during our stay here to see some of the scenic beauty of this island and your ruined cities with their archaeological treasures, a silent and constant reminder of your ancient civilization. Mr. Speaker and members of the House of Representatives, the estimates of revenue and expenditure for the forthcoming financial year will be laid before you in due course. You will then have an opportunity of discussing in detail the policy of my government. I do not therefore propose on this occasion to dwell at length on these matters. Mr. President and members of the Senate, Mr. Speaker and members of the House of Representatives, more than 6 years ago, Ceylon took her place as an independent and fully responsible member of the Commonwealth of Nations. 1948 නිදහස ලැබුණු පසුව 1954 වර්ෂයේදී දෙවන එලිසබෙත් රැජින ලංකාවට පැමිණියා. ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ විවෘත කිරීමේ ඇයගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. එහිදී තමයි මෙම අදහස් ඇය එක් කළේ. අප දන්නවා ඉන් පසුව අපේ රට මේ ලබාගත් නිදහස අර්ථ ගන්වන්නට විවිධ පුද්ගලයන් අපේ ඉතිහාසඥයන් ඒ වගේම විවිධ වූ ක්ෂේත්‍රවල පුද්ගලයන් කටයුතු කළා. මේ අභිමානීය ලෝකෙට රැගෙන යන්නත් බොහෝ දෙනා කටයුතු සිද්ධ කළා. අපේ ඒ පැවති අභිමානවත් නිදහස හෙට දවසට අප උරුම කරන්නේ කොහොමද? අනාගත පරපුරට අප ඒ ගැන කොහොමද කියන්නේ? මේ මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම මහතායි. අපේ කියන අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා අපි කටයුතු කරනවාද? එහෙම නැත්නම් නිකම්ම
රජයෙන් අපට ලැබෙන දෙයක් එහෙම නැත්නම් වෙන ආයතනයකින් ලැබෙන දෙයක් සඳහා කට අයාගෙන බලන එකද නිදහස කියන්නේ? එහෙම නැත්නම් අපි විසින් අපේ හෘද සාක්ෂියට එකඟව අනික් අයට සේවය කරන ගමන් අපේ අනන්‍යතා ලක්ෂණ සියල්ලම අනික් අයට පැහැදිලිව පේන ආකාරයට කටයුතු කරනවා නම් අපිට කියන්න පුළුවන් අපි නිදහස භුක්ති විඳිනවා විතරක් නෙවෙයි ඒ ණය ගෙවන්න සඳහා නිදහස ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා කියලා. ඉතින් මේදී අපට හුඟා දුරට සමාජය තුළ අපි ජීවත් වෙන සමාජය තුළ රජය එහෙම නැත්නම් වෙනත් බල සම්පන්න ආයතනයක් හෝ පුජ්‍යලෙක් ඇහිලා අපට කරන දේවල් මේවයි කියලා කියන කල් බලා ඉන්න ඕනේ. අපට හැඟීමක් තියෙන්න ඕනේ. අපි ඉතිහාසයේ පුරාම හොඳට පැහැදිලිව බලන්න අපේ සිංහල බෞද්ධ ඉතිහාසයේ තුල අපි කොයිතරම් දුරට අනික් අයට හිංසාවක් නොවන ආකාරයට අනික් අයට උදව්වක් පදව්වක් වෙන ආකාරයට කටයුතු කළා මිස අපි කාටවත් හිංසාවක් කිරියරයක් කරදරයක් කළා නැහැ. ඒ නිසා තමයි සිංහල බෞද්ධ රාජ්‍යයක තියෙන සුවිශේෂ වටිනාකම අනික් ලෝකයේ හැමදෙනෙක්ම විසින් අගය කරනු ලබන්නේ. අන්න එතනයි අපට තියෙන නිදහස. මේ දේවල් අපට අනික් අයගෙන් ප්‍රශංසාවක් වශයෙන් ලැබෙනකොට අපේ නිදහසේ අර්ථය අපට හරියට අවබෝධ වෙලා අපි ඒක අනික් අයට ලබා දෙන්න මහන්සි. මේක හුඟක්ම වැදගත් වෙන්නේ දරුවන්ටයි. අපි දරුවන්ට කියා දෙනවද හරි විදිහට නිදහස කියන්නේ දුවේ පුතේ මොකක්ද? අපි නිදහස ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. අන්න එතකොටයි අපට සැබෑ නිදහස ක්‍රියාත්මක වුණාය කියලා කියන්න පුළුවන් වෙන්නේ. නිදහසේ සැබෑ අර්ථය මෙයයි. ඒ මානව විද්‍යාඥ පණ්ඩුල ඇතකම මහතායි. සදහට සොයලා රට වෙනුවෙන් දය වෙනුවෙන් දාබිඳු හෙළලා පියවර පෙරමුණට නඟමු ජයගී ගයලා එඩිතර සිංහල විරුවන් ගිය මඟ යන්නේ ඒ දහකම් විස්කම් නෑ අමතක වෙන්නේ ජාතික අනුරාගෙන් හදවත් පිබිදෙන්නේ අප ජීවත් වන රට සුරපුර හෙළ යන්නේ වැලි කළු කැලණි මහා ගංගා හඬදී වැස යන නාදෙට හැමරාවෙම ලොව පරදී මහ වැවුදාග සැදුවේ අපමය පෙරදී ඒ බව සිහි කොට පෙරටම දිව යමු පිබිදී මා ඉපදුණු මගේ රටට සේවය කරලා ජීවිතයේ පරම සුවය සදහට සොයලා
රට වෙනුවෙන් ජය වෙනුවෙන් දාවිදු හෙළලා පියවර පෙරමුණට නඟමු ජයගී ගයලා. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ තමයි මෙවර 73 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය පවත්වන්නට කටයුතු සියල්ල සූදානම් වී තිබෙන්නේ. සුදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා මේ යුග යුග පහු කරලා ඇවිල්ලා අප දැන් 73 වෙනි ජාතික නිදහස සමරන්නට අභිමානයෙන් පෙළ ගැසලා තිබෙනවා. අපේ මේ රාජ්‍යයේ විසින් විශේෂයෙන්ම සඳහන් කිරීමේදී මේ අප පැමිණි ගමන් මඟ පිළිබඳව ඔබතුමා කොහොමද ඒ විග්‍රහය ඉදිරිපත් කරන්නේ? විශේෂයෙන්ම ජීවත් වීමේ නිදහස, සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ වද හිංසා වලින් ආරක්ෂා වීමේ නිදහස කියන මේ කරුණු හතර නිදහස ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. එතකොට මේ එකක් හරි අපට අයිමි වෙනවා එතන නිදහසක් නැහැ. ඒත් වශයෙන්ම අපේ රට ඊටාම සෞභාග්‍යමත් දේශයක්. ඒ අද වන විට අපි මේ තත්වෙට මේ වෙලා තියෙන්නේ මේ සෞභාග්‍යමත් දේශයේ තියෙන වටිනා සම්පත් කොල්ල කන්නට විදේශ ආක්‍රමණ දිගින් දිගටම සිද්ධ වුණා. අනුරාධපුර තමයි අපේ ප්‍රථම රාජධානිය සටහන් වෙන්නේ. අනුර නැකතින් අනුරාධ කියන සෙන්පතිය ආරම්භ කරපු අනුරාධපුර රාජධානිය දකුණු ඉන්දියාවේ බලපෑම් නිසා විනාශයටපත් වෙනවා. ඒ නිසා එතනින් ඊට පස්සේ පොළොන්නරුව රාජධානියට සංක්‍රමණය වෙනවා අපේ ඓතිහාසික රාජධානිය. එතෙන්ටත් කාලිංග මාග ඇවිල්ලා ආක්‍රමණය කළා පොළොන්නරුව රාජධානියත් අපට අහිමි කරනවා. මේ සියලු ආක්‍රමණ දිගින් දිගටම සිද්ධ වෙන්නේ අපේ රටේ තියෙන සම්පත් උදුරාගෙන යෑමේ අදහසින්. එවැනි ඉන්පසුව කුරුණෑගලට, දඹදෙනියට, කෝටෙට ඒ වගේම අවසාන වශයෙන් අපේ කඳුඩ රාජධානිය දක්වා මේ චෝල ආක්‍රමණ දිගින් දිගට සිද්ධ වුණා. මේවත් සමග අපේ රාජධානිය කඳුඩරට ගියා. ඉන්පස්සේ අපිට විදේශ ආක්‍රමණ හැටියට තියෙන්නේ 1505 දී පෘතුගීසීන් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගන්නවා. ඒත් සමගම 1602 දී ලන්දේසි ආධිපත්‍යයෙන් නතු වෙන නැවත ලංකාව. ඉන්නනතුරු 1796 වන විට බ්‍රිතාන්‍ය ආක්‍රමණයට ලක් වෙනවා. අපි අවසාන වශයෙන් 1815 දී අපි අවසාන රජු යටත් කර ගන්නවා. මේ හැම තැනකම තියෙන්නේ අපේ බෙදීම නිසා තමයි මේ අපිට මේ අපේ එකමුතුවක් නැතිකම නිසා තමයි මේ සෑම තැනකම අපේ රට අපිට මේ සෞභාග්‍යමත් දේශයක් විදිහට ඉදිරියට ගෙන යාමට තියෙන ඉඩකඩ ඇහුරුනේ. එහෙම නැතුව අපේ ඇත්තටම අපේ තියෙන මානව සම්පත ඉතාම දක්ෂ මානව සම්පතක් අපිට තියෙනවා. ඉතිහාසයේ කිසිදු දිනක අපි සෙබළ බලෑනි පරාජය කරන්නට බැරි වුණා කාලතුවක උණ්ඩේට පවා. ඒ තරම් ඉදිරියට යන්න අපේ හිටිය වීරයෝ සෑහෙන වීර ප්‍රමාණයක් හිටියා. ඒ වීරයන් නිසා තමයි ලංකාවට මේ නිදහස ලබා දීමේ සටන ඊටාම බාරදූර කාර්යයක්. ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කරපු මේ දිනාදුන නිදහස මම හිතන්නේ අපි මීට වඩා හිතන්නට ඕන. මීට වඩා අපි ඒකට කැපෙන්න ඕනට එය සිහි කරන්නට කටයුතු කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේ කියා සිටිනවා. සෞභාග්‍ය දැක්ම රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව යමින් තමයි මේ සියලු කටයුතු සූදානම් වෙන්නේ. අප දන්නවා අපේ රටට පුරාණයේ සිටම හොඳ ජාත්‍යන්තර සමදියාවක් පැවතුණා අපේ අසල්වැසි රටවල් සමග. ඔබතුමා ඒ ගැන සඳහන් කළ වර්තමානයේත් එහෙමයි අපේ 73 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සුබපැතුම් එක්කලා තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සුබපැතුම් එක්කලා තිබෙනවා. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිතුමන් සුබ පැතුම් එක් කරලා තිබෙනවා මේ අවස්ථාවේදී. ඉතින් අප හිතනවා අප පුංචි කියලා හිතුවට එහෙම නැහැ. ලෝකේ හැමදෙනාම අපේ දෙස අවධානයෙන් ඉන්නේ ඔවුන් කොහොමද අපිත් එක්ක ගනුදෙනු කරන්නේ කියලා අපට ඉතිහාසයේ ඉඳලම හොඳ උදාහරණ තියෙනවා. අප දන්නවා අපි නොබැදි ජාතින්ගේ සමුළුව පිළිබඳව කතා බහ කිරීමේදී අපේ නිදහස ලැබුවයින් පසුව අපිට ලෝකයේ වෙත ගමන් කරන්නට හැකියාවක් ලැබුණා. එහිදී අප විශේෂයෙන්ම මතක් කළ යුතුයි රටේ අපේ අග්‍රාමාත්‍යවරී වන සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පිළිබඳව. විශේෂයෙන්ම ඇය ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යවරී විදියට අපේ රට ලෝකයට රැගෙන ගියා. ඇයි කොහොමද නිදහස ගැන හිතන්නේ? අපි ඇයගේ කතාවට දැන් සවන් දෙමු. දයාබර රටවැසියනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා මැතිවරණයෙන් ලබාගත්තේ උසස් ජයග්‍රහණයක්.
මේ තීරණයෙන් මේ රටේ ජනතාව ඉතා පැහැදිලි ලෙස නැවත වරක් පෙන්වා දී ඇත්තේ මාගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වූ දිවංගත බණ්ඩාරනායක ගාගමැතිතුමාණන් විසින් ඇති කරන ලද ජනසම්මත සමාජවාදී ප්‍රතිපත්ති කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසයයි. මැතිවරණ චාරිකාවේදී ගිය හැම තැනින්ම මට හොඳින් පැහැදිලි වී ගියේ දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමන් මහජනයා කොයිතරම් ආදර භක්තියකින් සිහිපත් කරනවාද යන්නයි. මැතිවරණයේදී ජනතාව විසින් දෙන ලද තීරණාත්මක තීන්දුවෙන් මහජන කැමැත්ත ඉතා මනවින් ප්‍රකාශයට පත් වුණා. ජනතාවගේ ඒ තීරණය මා පිළිගත්තේ ලොකු ගෞරවයකින්. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය විදිහට අපේ රටේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කොහොමද නිදහස දැක්කේ? අප ඇයවත් මේ අවස්ථාවේදී සිහිපත් කරන්නේ බොහොම ගෞරවයෙන්. අප දන්නවා ඇය මේ කතාබහත් එක්ක ගත්තාම අපේ රට විශේෂයෙන්ම වාමාංශික පෙරමුණු සමග ඉදිරියට ඇවිල්ලා අපේ රට පිළිබඳව කතා බහ කරන්නට එතුමිය අපිට අවස්ථාවක් ලබා දුන්නා. මේ කාරණාත් එක්ක අප රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඔබේ අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම සුදේශ කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා මේ දේවල් අපේ රට මේ නිදහස් සරගලයට කොහොමද පෙළ ගැසෙන්නේ? ඇත්ත වශයෙන්ම දිගින් දිගටම මෙවැනි අරගල අතර අපි කැරලි කිහිපයක් සිද්ධ වෙනවා. කැරලි අවසාන කැරල මාතලි කැරල්ලෙන් කැරලි අවසන් වෙනවා. නමුත් මේවායේ ප්‍රතිඵලයක් ලෙස 1831 කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා ලංකාවට ගෙනෙනවා. මෙම යෝජනා තුලින් ලංකාව බලාපොරොත්තු වෙන සම්පූර්ණ නිදහස ලංකාවට නැති නිසා අපේ රටේ වාමාංශික ව්‍යාපාරය බලගතු වෙනවා. එතනින් එහාට උද්ඝෝෂණ ව්‍යාපාර, අමද්‍යප ව්‍යාපාර සහ වාමාංශික ව්‍යාපාර තුලින් මේ බටහිර කියන්නේ බ්‍රිතාන්‍යයට බලපෑම් කරනවා. අපට සම්පූර්ණ නිදහස අවශ්‍යයි. ඔබගේ කෝල්බ්‍රුක් කමිෂන්ස් ඒක අපට අපි බලාපොරොත්තු නිදහස ඕක නෙමෙයි කියලා අපේ වාමාංශික ව්‍යාපාර නායකයෝ දිගින් දිගටම සටන් කරනවා. මෙවැනි ප්‍රතිඵලයක් හැටියට තමයි 1948 පෙබරවාරි මාස 4 වෙනිදා අපට මේ නිදහසේ අරුණලු උදා කර දෙන්න අවසාන වශයෙන් අපේ වාමාංශික ව්‍යාපාරයේ සියලුම ජාති නියෝජන කරන ඒ නායකයින් කටයුතු කරලා තියෙනවා. ඔව්, එදා විතරක් නෙමේ අදත් එහෙමයි. මේ ලැබූ නිදහස අභිමානවත්ව සමරන්නට අපේ පවතින රජය කොයි මාවතකටද ගමන් කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ මේ වාමාංශික පක්ෂ නිරන්තරයෙන්ම පෙළගැසී රජයට අවවාද අනුශාසනා දෙන්නට කටයුතු කරනවා. අපි අහලා බලමු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා මේ 73 වෙනි ජාතික නිදහස් සැමරීමේදී අප කොහොමද සැබෑ නිදහස සමරන්නට අවශ්‍ය වෙන්නේ ගෝලීය වටපිටාවත් එක්ක? මෙවර අප 73 වෙනි නිදහස් දිනය සමරන්නේ ගෝලීය අර්බුද දෙකකට මැදි වී සිටින අවස්ථාවක ලෝක ජනතාව මුහුණ දෙන මෙම පොදු අර්බුදය එනම් එය ප්‍රබල අභියෝගයක් අපවමේ තිබෙන්නේ මේකට මුහුණ දීමේදී සමස්ත ලෝක ජනතාවගේම අන්‍යෝන්‍ය සහයෝගය අවශ්‍ය වෙලාවක් තමයි තිබෙන්නේ. මින් පෙර මෙවැනි වසංගතයක් අද්දුටුවෙත් නැහැ. මින් පෙර මෙවැනි ගෝලීය ආර්ථික අර්බුදයකට ලෝකෙ මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා මින් පෙර අපිට නොදුටු අත්දැකීම නොතිබිච්ච අභියෝග දෙයකට තමයි මේ මුහුණ දී තිබෙන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ එකම දේ තමයි ලෝක ජනතාවටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් අපේ ලෝක ජනතාවගේ අන්‍යෝන්‍ය සහයෝගයක් නොමැතිව මෙවැනි අභියෝග වලට මුහුණ දෙන්න බැරි කියන එක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තිබෙන්නේ අපි සමාජ සංවර්ධනයේ ඉදිරි ගමනේදී මා කල්පනා කරන්නේ මේ අපි 21 වෙනි සතවර්ෂයේ 3 වන දශකයට පාතබාල තිබෙන්නේ 2021 ඉදිරි දශකය තුල විද්‍යාව තාක්ෂණය විසින් විශාල වෙනසක් ලෝක ආර්ථිකයේ සිදු කිරීමට නියමිතයි කරන බවට පැහැදිලි සාක්ෂි මතුවෙමින් තිබෙනවා. ඒ නිසා අලුත් ප්‍රශ්න සමාජයේ ඉදිරියේදී මතුවේ හැකියි. විශේෂයෙන්ම අද ඇති නැති පරතරය අන් කවරදාකටත් වැඩිය පුළුල්ලා තිබෙනවා. දියුණුවෙමින් ඉන්න රටවල පවා ඊටාම විශාල ආදායම් පරතරයක් ඒ වගේම දරිද්‍රතාවය වැඩි වෙමින් තිබෙනවා. ඉතින් මේ සියලු දේට එක අපි බැසගත් යුතු එක ප්‍රධාන නිගමනයක් තමයි රටවල් අතර මොකද ගෝලීයකරණ වෙච්ච ලෝක ආර්ථිකයක් තිබෙන්නේ මින් පෙර වෙච්ච තත්ත්වයක් නෙමෙයි අන්‍යෝන්‍ය වශයෙන් බලපාන
අන්‍යෝන්‍ය බැඳීමක් තිබෙන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් තිබෙන එක් රටක ආර්ථික අර්බුදයක් තවත් රටකට බලපාන තත්ත්වයක් යටතේ සියලු රටවල සියලු ආණ්ඩු යම් ප්‍රමාණයක වකත් යම් අවබෝධයකින් තරගකාරී තත්ත්වයකට හෝ ගැටුම්කාරී තත්ත්වයකට නොගින් අප සහායතාවයෙන් කටයුතු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් කියලා තමයි මංගල් පනා කරන්නේ. මේ අපේ ආණ්ඩුවත් තේරුම් ගත යුතුයි, අපේ ජනතාවත් තේරුම් ගත යුතුයි, අපේ පාලන නිලධාරීන්වත් තේරුම් ගත යුතුයි. අපි සියලු රටවල් එක්ක මිත්‍ර සම්බන්ධකම් තියෙන අතර අපේ රටේ අපේ අවශ්‍යතාවය අපේ ජාතික අවශ්‍යතාවයන් ඉස්මතු කරමින් ඒවා රැකගෙන අපි ඉදිරි ගමනක් යෑමට මේ 73 වෙනි සංවත්සරයේදී අධිෂ්ඨාන කළ යුතු වශයෙන් තමයි මම අපේ පක්ෂය වශයෙන් කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් මේ අවස්ථාවේදී අපේ ප්‍රාර්ථනාවත් එකයි අපේ තීරණයත් එකයි අපේ අධිෂ්ඨානයත් එකයි. ඒ අධිෂ්ඨානයෙන් තමයි සියලු දෙනා මේක රාජී වෙලා 73 වෙනි ජාතික නිදහස සැමරන්නට පෙළගැසිලා සිටින්නේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතාගේ අදහසුයි ඒ සෞභාග්‍යමත් හෙට දිනක් වෙනුවෙන් මේ වන විට හැමදිනාම පෙළගැසලා සිටිනවා. රාජ්‍ය නිලධාරියෙක් විදියට ඔබතුමා ඒ අර්ථ ගන්වන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම පසුගිය මේ ගෝලීය වසංගත තත්ත්වයේ එනතුරු අපි විශ්වාස කරේ ගෝලීය ආර්ථිකය අන්තර්ජාතික වශයෙන් ගෝලීය ආර්ථිකයක තමයි අපි ඉන්න ඕන කියලා. නමුත් දැන් අපිට පේනවා අන්තර් සම්බන්ධතා අඩු කරන්න වෙලා තියෙනවා. අපේ පරිභෝජන රටාවන් වෙනස් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. මේවා සියල්ල මේ අභියෝගයේ එන පෙර ආතුවම අපේ අතිගරු ජනාධිපතිතුමා දැකලා තිබුණා. එතුමාගේ ප්‍රතිපත්තිය තමයි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය. එතුමා කෘෂි කර්මාන්තයේ සිට තොරතුරු තාක්ෂණය දක්වා සියලුම ශාස්ත්‍ර සම්බන්ධයෙන් දසවැදෑරුම් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. ඒක ඉතා පුළුල්ව විග්‍රහ කළා. අපිට රජයේ ප්‍රතිපත්තිය වශයෙන් රජයේ නිලධාරීන්ට ලබා දීලා තියෙනවා මේ ආකාරයට කටයුතු කරන්න කියලා. එතකොට මේ තුල එතුමාගේ වැඩසටහන් අතර ස්වයං පෝෂිත කෘෂි ආර්ථිකය ස්වයං පෝෂිත ආර්ථිකයක් ඒ වගේම අපනයනට ඉඩකඩ සැලසෙන අපනයන සංවර්ධන වැඩසටහන් දේශීය කර්මාන්ත දිරිගැන්වීමට විශේෂ වැඩසටහන් විශේෂයෙන්ම වාරි සෞභාග්‍ය වැනි වැඩසටහන් තුලින් කෘෂි මේ අපිට අවශ්‍ය කරන බත සපයන්නට අවශ්‍ය කරන ජලය වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කරන්න යෝජනා කරගෙන තියෙනවා. මෙවැනි විශාල වැඩසටහන් රැසක සියලුම රජයේ ආයතන සියලුම රාජ්‍ය නිලධාරීන් යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මෙතනදී මතක් කරන්න ඕන විදේශීය රටවලින් ආනයන කරන ආහාර භෝග වර්ග 17ක් වෙනුවෙන් අපේ රට තුල ඒ ආහාර භෝග වර්ග ව්‍යාප්ත කරන්න වැඩසටහනක් අධිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරනු ලැබූ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ සභාව කමිටුව මගින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ සභාපතිත්වයේ ධර්මයේ විශාල වැඩසටහනක් කරගෙන යනවා. ඒ යටතේ ගෙවතු වගා වැඩසටහන් ආරම්භ කරා දැන් මාසයකට පමණ පෙර ආතුව අපි බලාපොරොත්තු වෙනවා මේ වන විට තියෙන අපේ එළවලු වල මිල ඒ වගේම ඒවයි තියෙන මේ අපිට තියෙන එළවලු ඇත්තටම පරිභෝජනයට සුදුසු මට්ටමේ නැහැ. සමහර වසවිස වැඩි අපි පාවිච්චි කරනවා. ඒක අපි අපේ රට ගැන හිතන්නේ නැහැ අපි මිනිස්සු. තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථය වලට මුල් තැන දීලා හොඳ පරිභෝජනයට සුදුසු ආහාර වේලක් අපිට සකස් කරගන්නට ඉඩකඩ අඩු වෙලා තියෙනවා මේ ලාභ පරමාර්ථය කරගත්ත නිසා. ඒක තමයි ආත්මාර්ථකාමීත්වය වැඩි අපේ රටේ බොහෝ දෙනෙක්ගේ. ඒක නිසා අපි ඉල්ලා සිටින්නේ මේම ආහාර පරිභෝජන සුදුසු මට්ටමට පත් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද වගා කිරීමේදී සකස් කිරීමේදී අපි එකතු කරන වසවිස රසායන ද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයක්. ඒ නිසා අපේ ජාතිය රෝගීන් බවට පත් වෙනවා. ඒ නිසා ඒවයින් මුදවගෙන මේ ජාතිය නිරෝගී ජාතියක් විදිහට හිටියොත් තමයි පෙර අතීතයේ අපිට තිබුණ බලය, අපිට තිබුණ ශක්තිය, අපිට තිබුණ අභියෝග ජය ගැනීමේ හැකියාව අපට ලැබෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. ඊටාම කාරුණිකව අපි මතක් කරන්නේ මේ සුදුසු ආහාර නිෂ්පාදනය කරලා දෙන්න. ඒ වගේම මේ ගෙවතු වගා වැඩසටහන් තුළ බලාපොරොත්තු වෙනවා ගෙවත්තෙන් වසවිසෙන් තොර ස්වයං පෝෂිත ගෙවත්තක් හදන්න. ඒ තුළ කෘෂි කර්මාන්තය දියුණු කරන්න. ඒ වගේම තොරතුරු තාක්ෂණය අතින් දියුණු කරපු රාජ්‍ය ආයතන ඒ වගේ එවැනි සියලු වැඩසටහන් විශාල ප්‍රමාණයක් මේ සෞභාග්‍ය දැක්ම තුළ පුළුල් ලෙස අප වෙත ලබා දීලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා විසින්. ඔව් රාජ්‍ය අංශ විතරක් නෙමෙයි අප දන්නවා මේ වෙනුවෙන් පෞද්ගලික අංශත් කැපවී කටයුතු කරනවා. අපි අහලා බලමු මෞබිම ලංකා පදනමේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා කොහොමද අප නිදහසට පෙළ ගැසෙන්නට අවශ්‍ය වෙන්නේ?
අපිට සැබෑ නිදහස දැන් ඉඳලා උදා කරගන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ තියෙනවා කියලා අපි ඒ ගැන ව්‍යාපාරිකයන් හැටියට රටේ වැඩි හිටියන් හැටියට මේ වෙලාවේ අපි නියම නිදහසක් ලැබුණා කියලා ජනාධිපතිත් එක්ක ඉතාමත් වාසනාවන්තයි මේ වෙලාවේ කියලා අපිට පුළුවන් කෙලින් හිටගෙන ඉඳ කතා කරලා රට ගැන කතා කරන්න නිදහස ගැන කතා කරන්න අපි හැමෝම එක කතා කරනවා පිටරටින් ගෙන්නේ නැතුව මෙහෙ වවාගෙන කාලා අතිරික්තයක් පිටරට යවලා විදේශ විනිමය හොයාගන්න රටක් හදාගන්න මේ රට ගොඩ ගන්න පුළුවන් කියන එක ගැන මට ඒකාන්ත විශ්වාසයි. ඔබ රැඳී සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් අද අප සාකච්ඡා කරන්නේ අභිමානවත් ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් සැමරුම පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතායි. අප අද සාකච්ඡා කරේ විශේෂයෙන්ම හෙට දිනේදී පැවැත්වෙන මේ ජාතික නිදහස් දින සැමරුම් උළෙල පිළිබඳවයි. අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග එකතු වුණු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතාට සුභාරතී සංවාද මණ්ඩපයට එක්වීම පිළිබඳව අද සුභාරතී සංවාද මණ්ඩපය නිෂ්පාදනය කළ දිනුක ගුණවර්ධන තාක්ෂණික මෙහෙම ලබා දුන්නා රජීව නානායක්කාර. අද දවසේදී අපේ මුහුණු පොත හරහා මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට දායකත්වය ලබා දුන්නා ජගත් නවරත්න. මම සුජාතා කරුණාරත්න. අප ඔබට යහපත් දිනයක් ප්‍රාර්ථනා කිරීමත් සමගින් සමුගෙන යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අප දන්නවා විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ අභියෝග මැද 73 වන නිදහස් සැමරුම සමරන්නට සූදානම් වෙන අවස්ථාවේදී අපේ රටේ සියලු දෙනා ඒකරාශී කරගෙන පෙළ ගැසේ සිටින්නේ මේ ආකාරයෙන්. නිදහසින් පසු මේ ජනරජය තුල බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා පත් කරගනු ලැබුවේ සර්ව ජන ඡන්ද බලය. එසේ මහජන ඡන්දයෙන් තෝරා පත් කරගනුණු වත්මන් රාජ්‍ය නායකයා ලෙස මගේ දූර කාලය තුල රටේ සියලුම දෙනාගේ නායකයා ලෙස රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි ක්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත් වූාට පසු ඔහු මේ රටේ සියලු ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ දූර කාලය තුල ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටයි. ඔහු තමන්ට ඡන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ. එක් ජන කොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු ભેදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවයි. අතීත ශ්‍රී විභූතියෙන් විරාජමාන වූ මේ අපේ සිරිලක් තිරණේ 73 වන නිදහස් සැමරුම මෙවර අප සමරන්නේ අභියෝගාත්මක වටපිටාවක සිටයි. යහපත් සෞඛ්‍ය පුරුදු අපේ ජීවිතයේ කොටසක් කරගනිමින් යලිත් අපේ නිදහස් ජීවන රටාවට අපි පියනගමු. 73 වන ජාතික නිදහස අභිමානයෙන් සමරමු. පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. ජාතියේ උදාලෝකය මගේ
හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැකිඳුනි ඉඳිනු මම කෙසේ විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැකිඳුනි ඉඳිනු මම කෙසේ ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි